ආදිය දකින්න නව දකින්න. මම ගියා ළඟකදී පිරිතක් කියන්න. පිරිත කියන්න ගියේ පණ අදින ආච්චි කෙනෙක්. අවුරුදු 98ක් වයස. දැකපු ගමන් මට මතක් වුණේ 18 කෙල්ලට වෙච්ච දේ. ආදිය 18යි. නව 98යි. දැක්කද ආදීන? ඉස්සර නම් දැක්කේ නෑ. දැන් දකින්න. මෙන්න මේ ටික තේරුනොත් ඉතින් ඔබ ප්‍රඥාවෙන් තීරණයක් ගන්න. දැන් කවුරු කිව්වත් මේ ලෝකේ හොඳයි කියලා ඔබ කියයිද හොඳයි කියලා? කෝටියක් දෙන්නම් කිව්වා. ඔබ මේ විග්‍රහය කරන්න ඕනේ. ඉතින් එකෙන් එක අපේ පින්නත් නායක ආඳුරු බොහෝම ලස්සනට බොහෝම සවිස්තරාත්මකව මේ ටික කියලා දීලා තියෙනවා. ඔබට පුළුවන් මේ දෙක Tamanට ගලපලා ගත්තොත් ඔන්න ඔය ඔබ හොඳයි වටිනවා සාරයි කියන දෘෂ්ටිය අසාරයි කියන තැනටපත් කරගන්න. අනිච්ඡංකයත්තේන මේ ලෝකේ ඔබ ඇසුරු කරන්න යනවා නම් ඔබට ක්ෂය වෙන්න වෙනවා. ක්ෂය වෙන්නේ ඔබේ මනස ක්ෂය බවටපත් වෙන්න වෙනවා. අනිච්ඡංකයත්තේන මේ ලෝකේ කොහේ හරි දෙයක් ඔබ හොඳයි කියනවා නම් එතන මොකක් හරි භවකට අයිති. මේ මනුස්ස ලෝකේ වැඩක් නැහැ. මේ කාම ලෝකේ නම් වැඩක් නැහැ. බ්‍රහ්ම ලෝකයේ හොඳයි කියලා හිතක් ආවත් අදහසක් ආවත් එතන භවක් නැද්ද? තියෙන. මනුස්ස ලෝකේ වැඩක් නැහැ. දිව්‍ය ලෝකේ හොඳයි. එතන එහෙම අදහසක් આવොත් එතන භවක් නැද්ද? තියෙන. ඔය සතර පායට වැඩිය නම් මනුස්ස ලෝකේ හොඳයි. එහෙම අදහසක් આવොත් එතන භවක් නැද්ද? අපි මොකක් හරි දෙයකට අහු වෙලා. ඔන්න ඔය මොනවා හරි දෙයකින් මොනවා හරි දෙයක් මේ ලෝකයේ තුන් ලෝකයේම ඔබ හොඳයි කියනවා නම් එතන ඔබේ සුද්ධ සිත චිත්ත කියන අවස්ථාව ඡය වෙනවා. සුදු සිත අඳුරු වෙනවා. අනිච්ඡං khයත්තේන යම් බවක් ඔය සිතකට ඇති වුණොත් ඒ බවට අදාළ જાතියක් තියෙනවාමයි. හේතුඵල කිව්වේ ඒ જાතියට අදාළ ජරාවක් තියෙනවාමයි. ඒ ජරාව ඒ જાතියට අයිති මරණයක් තියෙනවාමයි. එහෙනම් ඒ ටික තියෙනවා නම් ඒ જાතියට අයිති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඔය දුක් ටික තියෙනවාමයි. කොයි ලෝකෙ ගියත් මිදෙන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ ධර්මය නොදැන අපි ඉඳගෙන කරපු වැඩපිළිවෙල මෙන්න මේ නියම ආර්ය ධර්මයක් අසාරත්වය පැහැදිලි කරලා දෙන දහමක් ඇසුවට පස්සේ අපිට මොකක්ද ඇතිවෙන වෙනස? මෙච්චර කල් හොඳයි කිය හිටපුවා ඒ ධර්මය ඇහුවට පස්සේ අපි හොඳයි කියනවා. නිසිද අනිසිද ඇහුවොත් දැන් මේ වැඩපිළිවෙල ඔබ දෙන උත්තරේ මොකක්ද? අනිසි. අන්තිම විග්‍රහය උච්චරයි. අනිසි දේවල් පරිහරණයට ගිහිල්ලා අපි දුකට වැටෙනවා. අනිච්ඡං කයත්තේන දුක්ඛං බයත්තේන භයානක වැඩපිළිවෙලකටයි අපි බැහැගත්තේ. අපි රූප බලන්න ආසයි නේද? හොඳ ලස්සන ප්‍රියමනාප රූප බලන්න ආසයි. ගඳ සුවඳට, ශබ්ද වලට, රසට, පහසට ආසයි. හැබැයි කවුරුත් ආසද අන්ධ වෙන්න. එහෙම ඇහුවොත් මොකද කියන්නේ? කැමති වෙන්නේ නැහැ. ගොළුෙක් වෙන්න ආසද ඇහුවොත් කැමති නැහැ. බීරෙක් වෙන්න ආසද ඇහුවොත් කැමති නැහැ. අංශ භාගය හැදිලා පිළිකාවක් හැදිලා ඔය මොකක් හරි ලෙඩක් හැදිලා අවුරුදු ගණන් කැතකුණු පෙරාගෙන ඇඳක දාලා ඉන්නවට කැමතිද? ඔබ කැමති නෑ ඒකට නේ. මේ ලෝකේ කවුරුත් මිනිස්සෙක්ගෙන් ඇහුවොත් කැමති නෑ. හැබැයි අනිත් පැත්තෙන් රූප බලන්න ආසයි. ශබ්ද අහන්න, ඉඹ ඉඳ රස විඳින්න, පහස ලබන්න, හිත ඉන්න ආසයි. එයා කවදාවත් හිතන්නේ නෑ මේ ටිකම තමයි මාව අනාථ කළේ. රූප බලන්න ආසාව තියෙනකන් කොහේ හරි ඇහැක් එනවා. ඒ ඇහැ තිරිසන් වෙන්න පුළුවන්,
പ്രേත වෙන්න පුළුවන්, මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම ඔය මොකක් හරි වෙන්න පුළුවන්. අහා ඉන්න ආසනම් කොහේ හරි කනක් එනවා. ගඳ සුවඳ විඳින්න ආසනම් කොහේ හරි නාසයක් එනවා. රස විඳින්න ආසනම් කොහේ හරි දිවක් එනවා. පහස විඳින්න ආසනම් කොහේ හරි කයක් එනවා. ඔය ටික ආවොත් නේද අන්ධ වෙන්නේ. ඇස ආවොත් නේද අන්ධ වෙන්නේ. කන ආවොත් නේද බීරි වෙන්නේ. ඇඟ ආවොත් නේද ඔත්පල වෙලා අසූචි මල මුත්‍ර පෙරාගෙන, පිළිකා හදාගෙන, අංශභාගේ හදාගෙන, සරව පෙරාගෙන ඔය මහා දුක විඳින්න. හැබැයි වැඩපිළිවෙලට ආසයි. ඒකෙන් සිද්ධ කරන මහා ආදීනවේද කවුරුත් ආස නැහැ. හේතුවට කැමති අර නායකම් බලු වැඩේට කැමති බල්ලෙක් වෙන්න කැමතිනේ. අපිට වෙලා තිබුණේ ඕකයි. ඉතින් කවුරුත් උද්දාම වෙන්න දෙයක් නෙමෙයි. දහම දැනගත්තා නම් බොහොම නිවී හැනෙයිලි ඒක කරගෙන යන්න. නොතේරිච්ච කෙනෙක් ඉන්නවා නම් අනේ අපිට නෑනේ, අපිට තේරෙන්නේ නෑනේ කියලා දුක් වෙන්නත් නෙමෙයි. මේ ශාසනයේ වටිනාකම තේරුම් අරගෙන අඩුම ගානේ ඒ ශාසනයට සම්බන්ධ වෙලා සාදුකාරයක් හරි දීගෙන යන්න ඒගොල්ලන්ට තේරෙන මට්ටම. ඉතින් ඒක කරගෙන ආපු ඔය ආපදාන පාළිය කියවනකොට තේරෙනවා රහතන් වහන්සේලා ඔය මහා ශ්‍රාවකයෙ වෙච්ච උතුමන් වහන්සේලා මේ පොඩි පොඩි වැඩෙන් තමයි පටන් ගත්තේ. වැලි ගොඩෙන් ගහපු චෛත්‍යයක් හදලා ඕකට වැඳලා ඔය ආදී පොඩි පොඩි දේවල් කළා තමයි පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් දුකක් ඇති කරගන්නවටත් වඩා ඔබ ටිකක් හරි මේකේ තියෙන භයානකකම විපාකයේ මාත්‍රයක් හරි දකිනවා නම් ඔබට පුළුවන් මේකෙන් මිදෙන්න. ඔබේ දෘෂ්ටිය මාරු කරගන්න පුළුවන්. මූල ධර්මයේ સિદ્ધාන්තය තමයි අනුලෝම ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යක් ශාන්තියටපත් වීම සිදු නොවන්නකි. සම්‍යක් ශාන්තියට නොපත් කෙනෙක් සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයන්ටපත් වීම සිදු නොවන්න. එහෙනම් අනුලෝම ශාන්තිය කියන්නේ මෙච්චර කල් හොඳයි කිය හිටපු ටික අනිසි හැටියට ඔබට වැටහෙන්න ගත්තනම්, දුක්ඛ හැටියට වැටහෙන්න ගත්තනම්, අනාථ කරනවා සසරේ කියලා ඔබට තේරුණා නම්, අනර්ථ බව වැටහුණා නම් ඔබ අනුලෝම ශාන්තියට පත් වෙච්ච කෙනෙක්. එහෙනම් ඔය ටික ගිනිනම් මොකද්ද කරන්න ඕන? සම්‍යක් ශාන්තියටපත් වෙන්න මොකද්ද කරන්න ඕන? ඔය ටික තවත් බදා ගන්න ඕනේද? ඔය කෙරෙහි තියෙන බැඳීම අත්හරින්න ඕන. ගිනි ගොඩක් තියෙනවා. ගිනි ගොඩ තියෙන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔක බදාගත්තොත් මොකද වෙන්නේ? දැවෙනවා. ගිනි ගොඩ තිබුණත් ඒකෙන් ඈත් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් නම් මෙච්චර කල් ඒ බැඳිලා ඇලිලා හිටපු දේ කෙරේ තියෙන බැඳීම, මේ හිතේ තියෙන මුලින්ම වෙන්නේ ඔය මුලින් සිද්ධ වෙන්නේ දැක ගන්න එකයි. නිවන් දකින්නවා කිව්වේ මේ ධර්මය අහනකොට ඔබට වැටහෙන්න ඕනි මේ ලෝකයේ ඇසුරු කළොත් ගින්නට වැටෙනවා. ලෝකයෙන් යම් කෙනෙක් මිදුනොත්, යම් කෙනෙක්ට මේ ලෝකේ අත්හැර ගන්න ලැබුණොත් අන්න එයා නිවෙනවා කියන ඒ දේ දැකගත්තොත්, තේරුණොත් එයාට පුළුවන් අන්න අර සම්‍යක් න්‍යාමයටපත් වෙන්න. ඉතින් ඒ ටික තමයි ධර්මයක් අහනවා කියලා දෙන්න පුළුවන්. අපිට දැනට තේරෙන මට්ටමින් ওই ටිකයි කරන්නේ. මොකද අපි තාම මේ ලදරුව වගේ තමයි ඉන්නේ. ඔබ ওই ටික තේරුම් අරගෙන ඊට අනුව එතකොට ඔබට කර්මස්ථාන නිකම්ම නැගෙයි. තනියෙන් සිහි කරනකොට දැන් ඔබ කර්මස්ථාන පාට නොකියුවත් අනේ මේ ලෝකේ භයානකයි, මේක අත්හැරුණොත් සාන්තයින කියන අදහස ආවොත් එතන කර්මස්ථානයක් නිකම්ම නැගෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ විරාගෝ නිබ්බානන්ති. එයම ශාන්තයි, එයම ප්‍රණීතයි කියලා දැනෙන්න. තමාට දැනුණා නම් ලෝකේ මොනවා කිව්වත්, මොන සුන්දර දේවල් පෙන්නුවත් අපිට
අහු වෙනවද කවුද? ධර්ම දන්න කෙනා. ඔන්න මූල ධර්ම. පාලි වචන එකක්වත් නැහැ. ඉතින් මේක හැංගවිලානේ තියෙන්නේ. මෙච්චර පහසුවෙන් නිවන් දකින්න පසුතලයක් තියාගෙන අපි ඒක අයින් කරලා වචන කීකින් මෙතන අසූචි ගොඩක් තියෙනවා. මේ අසූචි ගොඩ ඔබ අයින් කරන්නේ අනිත්‍ය හින්දාද අනිසි හින්දාද? ඔබ ඔය අසූචි ගොඩේ නිට්ටය අනිත්‍ය බව හොයලා වැඩක් තියෙනවද? මේක තිබුණොත් මෙතන ඉන්න බෑ. ඒකනේ ඇත්ත නේද? ඕක අයින් කළොත් මෙතන ඉන්න පුළුවන්. එහෙනම් අනිත්‍ය හින්දාද අපි ඕක අයින් කරන්න ඕනේ? අනිසි හින්දාද? අනිසි හින්දා. අන්තිම විග්‍රහය අනිසි. කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් ඇසුරු කරන්න ගියොත් අපිට අන්තිමට සිද්ධ වෙන්නේ දුක් විඳින්න විතරයි. මේ ලෝක සත්‍යයේ මූලික පරමාර්ථය තමයි සැප විඳින එක. හැබැයි සැප විඳින්න කියලා හොයාගත්ත එක් මාධ්‍යයක් දුකම උරුම කරලා දෙන එක. ඔන්න ඔතන වැහුණා. ඊට එහා දෙයක් හිතා ගන්නත් බැරි නිසා ඕකෙන්ම උත්තර හොය ඉන්නවා ලෝකෙ. ඒකටම පැලැස්තර දාගෙන එකක් ඇඩුනහම දෙකක් ගේනවා. තව එකක් ගෙනල්ලා බඩු මුට්ටු මාරු කර කර සැප හොයන ලෝකයක් තියෙනවා. ඔය ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච විග්‍රහයේදී කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන විග්‍රහයේදී අට්ඨියති හරායති jigucchati කියලා ඕක ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. අට්ඨියති හරායති jigucchati. අපි හොඳ වටිනවා රත්තරන් මුතුමැණික් කියලා හිතාගෙන මේව බදාගෙන ඉන්නව නේද? කතාවට කියන්නේත් රත්තරන් කියලා නේද? රත්තරන් පුතා, රත්තරන් දුව, ලොකු මැණික, පොඩි මැණික ඔහොමනේ කියන්නේ නේද? හැබැයි රත්තරන් හම්බ වෙච්ච කෙනෙක් නම් නැහැ තාම නේද? අත්තල මුත්තලයා කාලේ පටන් හෙව්වත් මුතුමැණික් ඕකෙන් හම්බ වෙච්ච කෙනෙක් නැහැ. මිහිරි දේ එක් වෙච්ච තැනට කිව්වා මීවිත කියලා. මధుර දේ එක් වෙච්ච තැනට කිව්වා මధుවිත කියලා. රසවත් දේ එක් වෙච්ච තැනට කිව්වා රසවිත කියලා. ඒතර ජීවිත කියන්නේ මිහිරි දේ එක් වෙච්ච තැන මීවිත නම්, මధుර දේ එක් වෙච්ච තැන මధుවිත නම්, රසවත් දේ එක් වෙච්ච තැන රසවිත නම් ජීවිත කියන්නේ. ඔව් ජී එකතු වෙච්ච තැන. අපි රත්තරන් කිය ඉන්නවා. හැබැයි හරියට විග්‍රහ කරලා බැලුවොත් කෙස් ලොම් නියදත් සම්මස්නාර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව මුත්‍රාශය පිත්තාශය සෙම සොටු කබ කලාඳුරු දහඩිය අසූචි වුරුණු තෙල් රත්තරන් කියුණාද නැහැ. මුතුමැණික් කියලා කියුණාද නැහැ. ඉතින් බලන්න අපි අහුවෙලා තියෙන හැටි. අපිට මෙන්න මේ ඇත්ත මේ කය කෙරෙහි තියෙන ඡන්ද රාගය ඇත්ත දැනගෙන නැති කරගන්න පුළුවන් නම් ඕක ඇති අනාගාමී. ඒක ඕකමයි අපිට කඩා ගන්න බැරි. හැබැයි මේ මූල ධර්මයේ වැටහුණොත් එයාට පාර පේන. මේක කරගන්න පුළුවන් දෙයක් කියලා එයාට දැනෙන්න ගන්න. අපේ බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා සතර පෙර නිමිති දැක්කා. ඉතින් අපිත් ওই ටික දැක්කා නේද? අපි කවුරුත් පැනලා ගියේ නැහැ නේද? අපිට දාලා යන්න හිතුණාද? නැහැ. බුදු පියාණන් වහන්සේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් දැකලා උන්වහන්සේ නම් තීරණයක් ගත්ත. බෝසතාණන් වහන්සේ තීරණයක් අරගෙන මහා අභිනිෂ්ක්‍රමණය කළා බුද්ධත්වයට පත් වුණා. අපි උදේ ඉඳන් හවස වෙනකම් ওই ටිකමයි දකින්නේ නේද? ඔව් ඒක තමයි. ඒ අවබෝධය අපි ලබන්න ඕනේ. අද ඕක කලකිරලා මූණෙල්ලන් ඉන්න එකනේ අද කරන්නේ. ඔබත් හරියට මහල්ලෙක් දැක්කොත්, ඔබ හරියට ලෙඩෙක් දැක්කොත්, ඔබ හරියට මිනිහක් දැක්කොත්, ඔබත් එදාට පැවිද්දෙක්. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඔන්න ඔය අෂ්ටපුරුෂ කියන සෝවාන් අනුගාමි සෝවාන් සකු르දාගාමි අනුගාමි සකු르දාගාමි ඵල ඔය කියන අට පුරුෂයන් තුලට ඔබටත් ඇතුළු වෙන්න පුළුවන්.
මහලු කෙනෙක් දැක්කහම මොකද හිතෙන්නේ අපිට? අනේ පව් කියලා හිතෙනවා නේද? මේ ආච්චි හරි සීයා හරි පව් අනේ කියලා හිතෙනවා. කවදාවත් මට මේ ටික වෙනව නේද? මගේ නෝනට මගේ මහත්තයාට මේ ටික වෙනවනේ. මගේ දරුවන්ටත් මේ ටික වෙනවනේ. මේ ලෝකේ මේ ජරා භවයෙන් වයසට යන එකෙන් මිදිච්ච කවුද ඉන්නේ? එක කෙනෙක්වත් නැහැ. අච්චර මහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තීච්ච උතුම් වූ ඒ බුදු බඳක් දරාගත්තේ උතුම් වූ ශරීරයක් වැහැරිලා වෙනසිලා ගියා. ලෙඩෙක් දැක්කහම පව් කියලා හිතෙනවා නේද? ස්පිරිතාල වල අපි කොච්චර ගිහින් තියනවද? හැබැයි කවදාවත් අපි මේක හිතපු නැති හින්දා වෙන බණ ඕනේ නැහැ ওই ටික තේරුම්. ඔය හතර දැක්කොත් අපි එදාට බෞද්ධයෙක් වෙනවා. ඔය ටික ඇති සෝතාපන්න. මගේ දරුවෙක් මේ වගේ ලෙඩොත් ළමා වාට්ටුවට ගියොත් මහරගම ළමයි කී දෙනෙක් කී දහහක් ඉන්නවද? පිළිකා හැදිච්ච හිස බාගෙන කොණ්ඩේ ගිහිල්ලා අතපය කපාගත්ත තුවාල වෙච්ච ඉන්ජෙක්ෂන් ගහගත්ත සේලයින් දෙන කී දෙනෙක් ඉන්නවද? මම හොඳයි කියලා හදාගත්ත දරුවට මේක වෙන්න බැරිද? හරි වටිනවා, හරි හොඳයි, හරි සාරයි කියලා දරුවෙක් හදාගත්ත. ඔය දරුවටත් ඕක වෙන්න පුළුවන්. මගේ මහත්තයාට වෙන්නත් පුළුවන්. මගේ නෝනට වෙන්නත් පුළුවන්. මම ඇසුරු කරන මගේ හිතගත් සියලු දෙනාටම ඔය විපාක වෙන්න පුළුවන්. එහෙනම් නිසි කෙනෙක් අපි කාටවත් ලැබුණාද? නිසි අම්මෙක්, නිසි තාත්තෙක්, නිසි නෝනෙක්, නිසි මහත්තයෙක්, නිසි දරුවෙක් කවුරුත් අපිට ලැබිලා නැහැ. අපේ මුලාව හින්දා අපි හිතන් ඉන්නවා මේ ටික නිසි කියලා.